හරි ආයුබෝවන් අපි මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරන්න පුතා මේ පාරිභෝගික ආරක්ෂණය කියන මාතෘකාව පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ. මෙන්න මේ නිබන්ධනයේ ඔයගොල්ලන්ට ලබා දීලා තියෙන මේ නිබන්ධනයේ තමයි අපි සාකච්ඡා කරන්නේ. මේක පාඩමක් නෙමෙයි. හරිද? මේක වෙනම පාඩමක් නෙමෙයි. දැන් පුතාලගේ අපි දන්නවනේ හතරවෙනි එකකයේ මේ තුන්වෙනි එකකයට තියෙන්නේ රජය සහ ව්‍යාපාර අතර රජය හා ව්‍යාපාර අතර සම්බන්ධය කියන මාතෘකාව තමයි අපි සාකච්ඡා කරන්නේ. රජය සහ ව්‍යාපාර අතර සම්බන්ධය. රජය සහ ව්‍යාපාර අතර සම්බන්ධය කියන මාතෘකාවේ උප කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි රජය හා ව්‍යාපාර අතර සම්බන්ධය පැහැදිලි කිරීම. අනිත් එක තමයි පාරිභෝගික ආරක්ෂණය කියන කොටස. පාරිභෝගික ආරක්ෂණය කියන කොටස මම උදාහරණයක් කිව්වේ 50 50 වගේ තමයි මේකේ ප්‍රශ්නේ ඉන්නේ. හරි. ඒ කියන්නේ ප්‍රශ්න දෙකක් ආවොත් එකක් රජය සහ ව්‍යාපාර එකක් පාරිභෝගික ආරක්ෂණය. එතකොට දැන් අපි දුන්න රතු පාට ටියුට් එක රජය සහ ව්‍යාපාරකට. වාදාව තියෙන නිල් පාට ටියුට් එක පාරිභෝගික ආරක්ෂණය. අපි දැන් සාකච්ඡා කරන්නේ මේ පාරිභෝගික ආරක්ෂණය කියන කොටස. පුතාලා හොඳට මතක තියාගන්න 12 වසරේ පාඩම් වලින් ඉතාම අපහසු පාඩමක් තමයි මේ රජය සහ ව්‍යාපාර පාඩමේ රතු පාට ටියුට් එකේ කළ විශේෂයෙන් මූල්‍ය ප්‍රතිපත්තිය සහ ඒ ආශ්‍රිත දේ. අනිත් ඒවා බටර් වගේ. ඒවා ලේසියෙන් යනවා. හරි. පාම් පෙත්තක බටර් ගියාම ලේසියෙන් යන්නේ. ඒ වගේ ලේසියෙන් දාගත්තේ. මේක දාගත්තා කියලා කියන්නේ ඇඟට මේවා ඉතින් මොනවද? හරි. හරි. අපි සාකච්ඡා කරමු පාරිභෝගික ආරක්ෂණය පිළිබඳව අපි කරුණු කාරණා කතා කරමු. කවුද පුතේ පාරිභෝගික කියලා කියන්නේ? කවුද පාරිභෝගික කියන්නේ? පාරිභෝගික අපි දන්න සරල තේරුම තමයි මොනවා හරි දෙයක් ගන්න කෙනෙක් කඩේකට ගිහලා භාණ්ඩයක් ගන්න කෙනෙක් එක පරිහරණය කෙනෙක් කරන කෙනෙක්ට අපි කියනවා පාරිභෝගික කියලා. නේ? දැන් අපි දෝ කවුරුහරි ගිහිල්ලා දැන් අපේ රටේ ඉන්න පාරිභෝගික සංඛ්‍යාව කොච්චරද? අපේ රටේ ජනගහනය කොච්චර ඉන්නවා? අපේ රටේ ජනගහනය කොච්චර ඉන්නවා? අපේ රටේ ජනගහනය ඉන්නවා දර වශයෙන් ගත්තාම මිලියන 21කට වඩා. මිලියන 21 පැනලා දිනවා. ඉතින් හිතමු මිලියන 21යි කියලා අද බිලියන රට එලා. මිලියන 21 ජනගහනයක් ඉන්නවා අපේ රටේ. එහෙනම් පාරිභෝගික කොච්චර ඉන්නවද? ඒ පාරිභෝගික මිලියන 21කට වඩා වැඩි වෙන්න ඕනද? අඩු වෙන්න ඕනද? ජනගහනය ඇතුලේ ජීවත් වෙන හැම පුද්ගලයෙක්ම පාරිභෝගිකයෙක්. දැන් මේකේ අබ්බගාතේ ඉන්නවා. හරිද? විභාගෙ පෙන්නනොත් අබ්බගාත වෙනවා. ගෙදරින් කුටි ගන්න. ඊට පස්සේ මේකේ අබ්බගාතේ ඉන්නවා, පිස්සෝ ඉන්නවා, මන්දබුද්ධිකයෝ ඉන්නවා. ළඟින් යාළුවෝ දිහා බලන සමානනේ. හරිද? එක එකයි ඉන්නද? ඒගොල්ලෝ ලදරුවෝ ඉන්නවා, ඒගොල්ලෝ පාරිභෝගිකයෝද? දැන් අවුරුද්දක විතර පොඩි එකෙක්ට කිරි පැකට් එකක් ගන්නවා. ඒක දන ගහගෙන ගිහිල්ලා කඩේට ගිහිල්ලා කිරි පැකට් එකක් අරන් එනවා. නෑ, එයා වෙනුවට තාත්තා තමයි අරන් එන්නේ. ලදරුවා කිරි ටික තාත්තා තමයි අරන් එන්නේ. එතකොට මේ පාරිභෝගික වෙන්නේ කවුද? ලදරුවද තාත්තද? පාරිභෝගික වෙන්නේ. දෙන්න. නේ? ඇයි? දැන් තාත්තා බඩු ගන්නකොට තාත්තා විසමාචාර වලට ලක් වෙන්න පුළුවන්. නේ? කිරු මේ මොනවාද මිල වංචා කරන්න පුළුවන්. බාල භාණ්ඩ දෙන්න පුළුවන්. රිසිට් පඩ් නොදී ඉන්න පුළුවන්. නොමග යවන්න පුළුවන්. ගන්න යන්නේ වෙන කිරි එකක්, දෙන්නේ වෙන කිරි එකක්. පාරිභෝගික අන්දර. ඒතර පාරිභෝගික විසමාචාරයට කියන්නේ ගන්න මනුස්සය විසමාචාරයට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ මොනවාද අපි කියන්නේ මේ දැන් ලදරුවාගේ කිරි ටික තාත්තා බොන්නේ නේ නේ මොනවද ලදරුවාගේ කිරි තාත්තා බොනවද? බොන වෙලාවල් දිනවස් පානට හරිද? මම කියන්නේ ගෙදර කිරි පිට නැතුනහම ඉතින් මොන ලදරුවා කිරිද මොනවද කිව්ද බලන්නේ බොනවා ඉතින්. හරිද? ඒ ලදරුවා කිරි පිට තාත්තා බොන්නේ නැහැ. පාරිභෝජනය කරන්නේ පාරිභෝගික. එහෙම පාරිභෝජනය කරාම සමහරවිට ඒ ළමයා ආසාත්මිකතාවයට ලක් වෙනවා. බීපු වෙලේ ඉඳලා ලූස් මෝෂන්. බීපු වෙලේ ඉඳලා ඇඟ කොළ පාට වෙනවා. මොනවා හරි වෙලා ළමයාට උනාරගෙන කිරි ටික බීලා. ඒ වගේ මොනවා හරි අවාසිදායක දේවල් වෙන්න පුළුවන්. නේද අපි? ඒතර ඒ ජනගහනය ඇතුළේ ඉන්න හැම පුද්ගලයෙක්ම පාරිභෝගිකයෙක්. ජනගහනය ඇතුළේ ඉන්න හැම පුද්ගලයෙක් පාරිභෝගිකයෙක්. දැන් එතකොට රටේ පාරිභෝගික සංඛ්‍යාව ඇහුවොත් ජනගහනය ඇහුවොත් එකම උත්තරයක් තමයි මේ දෙකටම එන්නේ. මොකද්ද මේ පාරිභෝගික ආරක්ෂණය වෙන අදහස් එන්නේ?
මොකද පුතා පාරිභෝගික ආරක්ෂණයකින් අදහස් වෙන්නේ දැන් අයි අපිට ආරක්ෂාවක් ඕන වෙන්නේ. අපි වෙළඳපළට ගියාම අපිව විවිධ විෂමාචාර වලට ලක් කරගන්නවා වෙලෙන්දු. පාරිභෝගික විෂමාචාර. මොනවාද පාරිභෝගික විෂමාචාර? එක්ක හොරට කිරනවා. කිරුම් මිනුම් වංචා ඇති. හොරට කියන්නේ සමහර රිසිට්පත් දෙන්නේ. මිල ගණන් වැඩිපුර අය කරනවා. ඉතුරු සල්ලි දෙන්නේ ඒවට ටොපි චොක්ලට් දෙනවා නේද? ඉතුරු රුපියලක් දෙනවා ටොෆියක් දෙනවා. අපිට තන ඊළඟ දවසේ කඩේට ගිහිල්ලා රුපියල් 11ක භාණ්ඩයක් කරගෙන 10 කට්ටෙකුයි ටොපියකුයි දෙන්නේ. ටොපිය කියන්නේ හුමාරු මාත්‍යක් වගේ නේද? ඊට අමතරව මේගොල්ලෝ කඩේ ගහලා දෙනවා වරක් විකුණු භාණ්ඩයක් ආපසු ගනුල්ල ලැබේ නේ? පිටතට රැගෙන ගිය භාණ්ඩ ආය අතුරට අරන් ඉන්න බෑ. ඒ වගේ එක එකව ගහලා තියෙනවා. ඒතර පාරිභෝගිකයට ලැබෙන අයිතිවාසිකම් භාණ්ඩේ තෝරගන්න තියෙන අයිතිවාසිකම් මාරු කරගන්න තියෙන අයිතිවාසිකම් භාණ්ඩේ ගැන තොරතුරු දැනගන්න තියෙන අයිතිවාසිකම් සමාන උල්ලංඝනය වෙනවා. සහ අපිව රැවටීමට භාජනය කරනවා. ඒතර ඒව තමයි විෂමාචාර කියන්නේ. රටේ පාරිභෝගිකයෝ විෂමාචාර වලින් මුදව ගන්න ආණ්ඩුව කටයුතු කරනවා නම් ඒකට අපි කියනවා පාරිභෝගික ආරක්ෂණයක් කියලා. හරි. ඒ සඳහා රජය මොකද කරලා තියෙන්නේ? රජයේ ප්‍රධාන ක්‍රියාමාර්ග දෙකක් ගන්න. එකක් තමයි විවිධ නීති රීති ස්ථාපනය කරනවා පාරිභෝගිකව ආරක්ෂා කරන නීති රීති ස්ථාපනය කරනවා. ඒ වගේම මේ පාරිභෝගිකව ආරක්ෂා කරන විවිධ බලාධිකාර ස්ථාපනය කරනවා. ඒ කියන්නේ නීති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතන ස්ථාපනය කරනවා. ඊට අමතරව පාරිභෝගිකයේ අධ්‍යාපනය ඉහළ නංවනවා. පාරිභෝගික අධ්‍යාපනය කියන එක ඉහළ නැංවීම කරනවා. දැන් අපිට අධ්‍යාපනයක් දුන්නොත් අපි රැවටෙන්නේ නැතුව ඉන්නේ. නේද? රටේ ස්ත්‍රී දූෂණ නේ? ස්ත්‍රීගේ හිරියොතක් බිඳිනවා කියලා කියන්නේ මොකක්ද? ස්ත්‍රීගේ ලැජ්ජාව බය නැති කරනවා. බස් එකේදී ස්ත්‍රීගේ ඇඟට මිනිහේ කේත්තු වෙලා යනවා. එතකොට ඒත් වෙලා යනවා ඒ ගෑණිට ඒ ගෑණි කෙනාට ජීවිතේ කවදාකවත් ඒ වගේ අත්දැකීම් මොන දීලා නැහැ. කවදාක මිනිහෙක් ඇඟේ හේතු වෙලා ගිහලා නැහැ. ඒ ගෑණි කෙනාගේ හිරියොතක් බිඳෙනවා. ලැජ්ජාව සහ බය නැති වෙනවා යාර. ඒ කියන්නේ එයා ඒ වෙලාවේ ඔය සද්ද නැතු ඉන්නේ නැහැ. කෑකෝ ගහලා කොමර කරලා එමිණියට ගහලා පැනලා යනවා. නමුත් එයාට ලොකු අවශ්‍යයක් වෙනවා. දැන් අපි તો එයා යාළුවා ඉන්නකොට කවදාද දවසක එයාගේ හේතු වෙනවා කියලා දන්නේ. ඒතර ඒ කෙල්ලට එඩි ගාණක් නැහැ. ඇයි? බස් එකේදී කෙනෙක් හේතු වෙලා නැතිනේ හේතු වීමේ ආධිනව එයා දන්නවා. කොල්ලාහනවා එයාට මේක නුපුරුදු වැඩක් නෙමෙයි පුරුදුයි වගේ කියලා. ඒ කෙල්ලෙදි සද්ද නැතු ඉන්නවා. මොකද හිරියොතක් බිඳිලා තියෙන්නේ. ඒ නිසා ගෑනු කෙනෙක්ගේ හිරියොතක් බිඳීම කියලා කියන්නේ වැරද්දක්. අනිවාර්යයෙන්ම හිරිය යන්න පුළුවන් දනුවල ලැබිය හැකි වැරද්දක්. ඉතින් ඇයි රටේ ස්ත්‍රී දූෂණ වෙන්නේ? ඇයි තමන් මොකක් හරි විසමාචාරයකට අපයෝජනය දැන් කුඩා දරුවෝ අපයෝජනය කරනවා කියලා දන්නේ නැහැ. දරුවා දන්නේ තමන් අපයෝජනය කරනවා කියලා. ඒ කියන්නේ ස්ත්‍රියක් දන්නේ නැතුව ඉන්නේ නැහැ. ඒ කියන්නේ දැන් කවුරු හරි ස්ත්‍රියක් නිදාගෙන ඉන්නවා එයාව දූෂණය කරලා යනවා කවුරු හරි කෙනෙක්. ස්ත්‍රිය උදේ නැගිටිනකන් දන්නේ තමන්ට එහෙම දෙයක් කළා කියලා. එහෙනම් ඉතින් මාර ස්ත්‍රියක් කියා. නොදැන ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. නේද? ඒ වගේ දෙයක් නොදැන කරන්න බෑ. එහෙම නෙමෙයි දැන් දරුවෝ පොඩි ළමයි මෙලෝ සංසාරයක් දන්න අවුරුදු 2ක 3ක ගෑල් ළමෙක් කවුරු හරි වඩා ගන්නවා. කුලතරේට කියලා ඒ අම්මලාත් හිතනවා. නමුත් එහෙම වඩාගෙන එයාව ලිංගික අපයෝජනයට ලක් කරනවා. ඉතින් ලිංගික අපයෝජනයට ලක් කරාම ඒ ළමයා දන්නේ දැනුවත් නැහැනේ. ඉතින් ඒක තමයි අපේ රටේ ලිංගික අධ්‍යාපනයක් දෙන්න ඕනේ කියන එකේ තර්කය වෙන්නේ. ඉතින් ඒව දුන්නාම අර අපයෝජන ලක් වෙන ඒවා අඩු වෙනවා. ඒක සමහර අය හිතනවා ලිංගික අධ්‍යාපනයක් දුන්නාම ළමයි නරක වෙනවා. ළමයිගේ නරක වෙන්න දෙයක් නැහැ. ළමයි සාමාන්‍ය දැනීමක් විතර හැමදේම දන්නවා මේ අත්‍යවශ්‍ය දේවල් ටික. නමුත් ඒකේ විද්‍යානුකූල පැත්ත දන්න. ළමයි වැරදි දේවල් ටිකක් දන්නවා. ළමයි දන්නවා ඉන්ටර්නෙට් එකේ තියෙන මොනවා හරි ජරා වීඩියෝ එකක් බලලා මේවා මෙහෙමයි කියලා වැරදි දේ දන්නවා. ඒව ඇත්තට මේවා ෆිල්ම් එකකට රඟපානවා මිසක් ඒක ඇත්තටම ඇක්චුවලි සිදුවන දෙයක් නෙමෙයිනේ. ඉතින් ළමයි වැරදි දේවල් ඇත්ත කියලා හිතනවා. නමුත් ඇත්ත දේවල් දන්නේ නැහැ. ඒ තමයි න්‍යායාත්මක දැනුම. ඒ වගේ නෙමෙයි. ඉතින් අර Tamanට සිදුවන අසාධාරණකම් ඒක ගැන දැනගන්න ඕන දේවල් පිළිබඳ අධ්‍යාපනයක් දෙන්නේ. තමයි වැදගත් වෙන්නේ. ඒ වගේ පාරිභෝගික අපිට අයිතිවාසිකම් 8ක් තියෙනවා. ලංකාවේ ඉන්නවා මිලියන 21ක පාරිභෝගික සංඛ්‍යාව. අපිට අයිතිවාසිකම් 8ක් තියෙනවා. ඔය මිලියන 21කින් කී දෙනාද දන්නේ පාරිභෝගික අයිතිවාසිකම් 8ක් තියෙනවා කියලා. ඉතින් අයිතිවාසිකම් දන්නේ නැති අපේ අයිතිවාසිකම් කඩනවා මුදලාලි. නමුත් ඒවට විරුද්ධ වෙන්න කෑකෝ ගහන්න අපි දන්නවා. ඒ කියන්නේ අපේ අයිතිවාසිකම් කැඩෙනවා කියලා අපි දන්නේ අපි අයිතිවාසිකම් ගැන දන්නේ නැති නිසා. ඒක නිසා තමයි පාරිභෝගික අධ්‍යාපනය කියන එක දෙන්නේ. ඉතින් රජයේ ඕක මේ ව්‍යාපාර අධ්‍යයනය කරන කොමර්ස් කරන ළමයිට දීලා වැඩක් නැහැ.
ඔක සාමාන්‍යයෙන් 5 වසරේදී 6 වසරේදී 7 වසරේදී විතර ළමයිට අධ්‍යාපනයක් විදිහට සාමාන්‍ය දැනීමක් විදිහට පාරිභෝගික අධ්‍යාපනය දෙනවා. ඔබට මෙන්න මේ අයිතිවාසිකම්කට හිමි වෙලා තියෙනවා. ඉතින් ඒක කොමර්ස් කරන අය විතරයි ඔබ දන්නේ. ඒකත් පාඩම අහගෙන ඉන්න හොඳට ධාර්මණය කරගෙන අය තමයි ඔබ දන්නේ. කොමර්ස් කළ පරිදි දන්නේ නැහැ. පාරිභෝගික ආරක්ෂණයේ පාඩම ඉදී නැත්නම් ඒක දන්නේ නැහැ. නේ? ඒ නිසා මේ වෙළඳපොලේදී Taman ගෙවන පාරිභෝගික වල අපි බලාපොරොත්තු වෙන්නේ මොකක්ද පුතේ? ඔයා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඔයා චිත්‍රපටයක් බලන්න යනවා ගෑනු ළමයාත් එක්ක. ඔයා බලාපොරොත්තු වෙනවා ඔයා ගෙවන මිලට සරණ තෘප්තිය. ඔයා සල්ලි ගෙවල ඒ සල්ලි ගෙවන්න දෙන්න. අපි දුන්න චිත්‍රපටියට අපි දුන්න ඕන බැල්කනි යනවා. රුපියල් 300 ටිකට් එක ගන්න රුපියල් 600. ඔබ ගෙවන මිලට තෘප්තියක් ඔබ අපේක්ෂා කරන. නැත්තම් ඔබට පාරිභෝගිකයෙක් විදිහට අසාධාරණයක් වෙලා තියෙනවා. මම කියන්නේ ෆිල්ම් මෝල් එකකින් බලාපොරොත්තු වෙන තෘප්තිය වෙන දේවල් නෙමෙයි. හොඳ ආසනයක්, හොඳ යහපත් පරිසරයක්. අර මේ චිත්‍රපටිය බල බල ඉන්න තමයි එකපාරට මේ මුඩ යන්නේ. බැලුවම මකුණු කන. නැත්තම් මදුරුව මේව තල මෙහෙම මදුරුව තල තමයි චිත්‍රපටිය බලන්නේ. නේ සීට් එකේ සමහර නැගිටලා යන්න බෑ ෆිල්ම් එකේ වුණාම මකුළු මේ මකුණු යටේ නම් අල්ලගෙන ඉන්නවා. උන් අල්ලගෙන ඉන්න තමයි මදුරුව ටික අපි උස්සගෙන යන්නේ. නැත්තම් උන් නැත්තම් අපි මදුරුව ටික උස්සගෙන යනවා. ඉතින් ඕකද චිත්‍රපටි සල්ලෙන් අපි අපේක්ෂා කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ගෙවන මිනිත් සරණ තෘප්තිය. හරි. එතකොට තමයි අපි වෙලන්සලකුණා තා කියන්නේ. දැන් අපි කොත්තුවක් අරගෙන කනවා. අපිට ඒක කන වෙලාව විතරනවා කොත්තු බාස්තු තොත්තුවක් දෙන්න. ඒකේ ඒ තරම් හොඳයි රසයි. අපි ගෙවන මිට සරණ තෘප්තියක් තියෙනවා. එතකොට අපි වෙලන්සලට යන්නේ. ඉතින් ඒ තමන් ගෙවන මිලට සරිලන. හරි. තමන් ගෙවන මිලට සරිලන තෘප්තිය ලැබෙන පරිදි. හරිද? සහ වෙළඳ විසමාචාර වලින් දැන් අපි කතා කරමු වෙළඳ විසමාචාර වලින් ආරක්ෂා වන පරිදි රජයේ අනපනත් සහ බලාධිකාර තුලින් අපට ලැබෙන ආරක්ෂාවට අපි කියනවා මොකක්ද පාරිභෝගික ආරක්ෂණය කියන්නේ. අපි ගෙවන වෙළඳ සරණ තෘප්තියක් ලැබෙන පරිදි සහ වෙළඳ විසමාචාර වලින් ආරක්ෂා වන පරිදි රජයේ බලාධිකාරී රජයේ නීති රීති සහ බලාධිකාර මගින් අපිට ලබා දෙන ආරක්ෂාවට අපි කියනවා පාරිභෝගික ආරක්ෂණය කියලා. ඔයාලට තේරෙනවද මම කියන්නේ? හරි. අපි ඉස්සෙල්ලා ලියලා ඉන්නේ නංගි. අපි ලියලා ඉන්නේ. ඉස්සෙල්ලා මේ පළවෙනි පිටුවේ අපි ගමන්නේ. අපි දෙවෙනි පිටුවට යමු. පාරිභෝගිකයා කියන්නේ කවුද කියලා කියව ගන්න. පාරිභෝගිකයෙක් කියන්නේ කවුද කියලා කියව ගන්න. හරිද කියව ගත්තද? ඒ වගේම පුතාලා බලන්න ඕකේ පළවෙනිම පිටුවේ තියෙනවා ජෝන් එෆ් කෙනඩිගේ පින්තූරයක් තියෙනවා නේද? ඔක පිටකවරේ. පිටකවර කියන්නේ මේ අතුල් පැත්තේ පළවෙනි පිටුව පටන් ගන්න තැන. මෙන්න මේ ජෝන් එෆ් කෙනඩි. මේක ඉංග්‍රීසි නෝට් එකක් දාලා තියෙන එකත් බලන්න. නිකන් බලන්න මේ නෝට් එක. ඒ ජෝන් එෆ් කෙනඩි තමයි පුතේ ලෝකෙට පාරිභෝගික අයිතිවාසිකම් කියන ඒවා ඉදිරිපත් කළේ. හරිද? එයා ඇමරිකාවේ ජනාධිපති කෙනෙක්. එයා ඇමරිකාවේ පාර්ලිමේන්තුව අමතලා කරපු එක්තරා කතාවකදී කිව්වා රටේ ජනතාව ඇමරිකානු පුරවැසියන්ට පාරිභෝගිකයෝ විදියට මගේ රජයේ යටතේ මෙන්න මේ අයිතිවාසිකම් 4ක් ලබා දෙනවා කියලා එයා අයිතිවාසිකම් 4ක් ලබා දුන්නා. හරිද? ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් ලෝකේ පිළිගත් සංවිධාන ඒවා ඇමරිකාවේ මිනිසුන්ට විතරක් නෙමෙයි ඒවා වෙලා ලෝකේම මිනිසුන්ට ලැබෙන්න ඕන අයිතිවාසිකම් කියලා පිළිගත්තා. හරි. ඊට පස්සේ තමයි ඒවා ලෝකේ සම්මත අයිතිවාසිකම් බවට පරිවර්තනය වුනේ. ඉතින් සමහර රටවල් වල ජනාධිපතිවරු එහෙමයි. හරි. මෙම ලියන්නේ පාරිභෝගික ආරක්ෂණ. පාරිභෝගිකයා ගෙවන මිලට සරිලන පාරිභෝගිකයා ගෙවන මිලට සරිලන
තෘප්තියක් ලැබෙන පරිදි තෘප්තියක් ලැබෙන පරිදි තෘප්තියක් ලැබෙන පරිදි සහ විෂමාචාර වලින් ආරක්ෂා වන පරිදි විෂමාචාර වලින් ආරක්ෂා වන පරිදි විෂමාචාර වලින් ආරක්ෂා වන පරිදි ආරක්ෂා වන පරිදි සලසා ඇති ආරක්ෂා වන පරිදි සලසා ඇති नीतिमय रැකවරණය සලසා ඇති නීතිමය රැකවරණය මින් අදහස් වේ. නීතිමය රැකවරණය මින් අදහස් වේ. අදහස් වේ. right හරි හොඳයි ඒ තමයි පාරිභෝගික ආරක්ෂණය කියන එකට දෙන්න පුළුවන් නිර්වචනය වෙන දේ. දැන් අපි ඊළඟ මාතෘකාවට යමු. තරුණ එකපාරක් විභාගෙදී ප්‍රශ්නයක් ආවා මෙන්න මෙහෙම. ඒ ප්‍රශ්නේ කියන්නේ කොහොමද? පෙරට වඩා පාරිභෝගිකයාට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ මන්ද? එහෙම අහනවා විභාගෙදී. පාස් පේපර් එක. පෙරට වඩා පාරිභෝගිකයාට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ මන්ද? මන්ද කියලා වුවම සමහර ළමයි ලියනවා මන් නෙමෙයි කියලා. ඒ මන්ද කියලා කියන්නේ ඇයි කියලා, ඇයිද කියලා අහන්න. මන්ද පමා කියලා හින්දුවක් කියලා කියන්නේ. මන්ද පමා කියලා කියන්නේ මම පරක්කුයි කියන එක නෙමෙයි. ඇයි පමා කියන එක. පාරිභෝගිකයාට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ මන්ද කියලා. ඇයි? ඉස්සර පාරිභෝගික සංඛ්‍යාවට වඩා දැන් පාරිභෝගික සංඛ්‍යාව වැඩි. ඉස්සර මිලියන 16 නම් දැන් මිලියන 21ක් වෙනවා. ඒතකොට වැඩිපුර පාරිභෝගික වෙන්න වැඩිපුර ආරක්ෂාවක් ඕනේ. අනිත් එක ව්‍යාපාර ශේෂ්ත්‍රයේ ලොකු තරගයක් තියෙනවා. දැන් සුපර් මාකට් බලන්න හැම තැනම සිල්ලරකට සුපර් මාකට්. ඒ නිසා වෙලෙන්දන්ට එන පාරිභෝගික සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. ඒතකොට එයා බලනවා එන පාරිභෝගික සංඛ්‍යාව අඩුයි නම් ඒ එන එකාව හූරගෙන කාලා රකමන්නේ තමන්ගේ ලාභය රැක ගන්න. නේ? එතකොට මේ පාරිභෝගික විෂමාචාර වැඩි වෙලා තියෙනවා. පාරිභෝගික සංඛ්‍යාව වැඩි වීම නිසා. ඊට පස්සේ අනිත් එක තමයි තාක්ෂණික භාණ්ඩ වෙළඳපොලේ බහුලයි. සාමාන්‍ය පොල් ගෙඩියක්, මාළු කෑල්ලක්, හරි කරවල කූරියක්, සැමන්ඩින් එකක් ගන්න මිනිස්සුන්ට දැනුම තිබ්බට ෆෝන් එකක්, දියෝදන යන්ත්‍රයක්, හරි AC යන්ත්‍රයක්, ෆ්‍රිජ් එකක් ගන්නකොට තියෙන තාක්ෂණික දැනුම කියන එක අඩුයි. ඒ නිසා අපිව රැවටෙන අවස්ථාවල ඕන තරම් වැඩි. අනිත් එක වෙළඳපොලේ පුතේ එකම අවශ්‍යතාවයට විකල්ප භාණ්ඩ, බාල භාණ්ඩ, ආදේශක භාණ්ඩ රාශියක් තියෙනවා. ඒතර වෙළඳපොලට ගියාම කුමන භාණ්ඩය තෝරගන්නද කියලා තෝරා ගැනීමේ ගැටලුවක් තියෙනවා. නේ? ඒ නිසා ඉස්සරට වඩා වැඩිපුර පාරිභෝගික ආරක්ෂාවක් වර්තමානයේදී ඕනේ. අනිත් එක ඉතින් රජයට විතරක් මිලියන 21ක් ආරක්ෂා කරන්න බෑනේ. අපි දැනගන්න ඕන අපේ ආරක්ෂාව සලස ගන්න. ඉතින් මං කිව්වේ කීයෙන් කී දෙනාද පාරිභෝගික අයිතිවාසිකම් ගැන දන්නේ. ඒතර පාරිභෝගිකයාගේ තියෙන දැනුම අඩුයි, දැනුවත්භාවය අඩුයි. ඒ නිසා රජයට සිද්ධලා තියෙන වැඩිපුර ආරක්ෂාවක් දෙන්නේ. අනිත් එක පාරිභෝගික සංවිධාන අඩුයි. දැන් පාරිභෝගිකයට එකතු වෙලා සංවිධාන පිටව ගන්න පුළුවන් තමන්ගේ ආරක්ෂණය වෙන්නේ. ඒතර ලංකාවේ තියෙන පාරිභෝගික සංවිධාන ගොඩක් අඩුයි. ඉතින් ඒ අඩුවීමත් එක්කම රජයට සිද්ධලා තියෙන වැඩිපුර ආරක්ෂාවක් දෙන්නේ. නේද? අනිත් එක ඉස්සර වගේ නෙමේ පාරිභෝගික වෙළඳපළට යන වාර සංඛ්‍යාව වැඩි. දැන් ක්‍රෙඩිට් කාඩ් වගේ දේවල් තියෙනවා, ණයපත් වගේ දේවල්, බැංකු වලින් දීපු බැංකු කාඩ්පත් ඒවා පාවිච්චි කරලා මිනිස්සු වැඩිපුර බඩු ගන්න වෙළඳපළට යනවා. වෙළඳපළට යාම තුල ඒගොල්ලෝ වැඩියෙන් බඩු ගන්නවා. ඒ වැඩියෙන් බඩු ගැනීම තුල ඒගොල්ලෝ විෂමාචාර වලට ලක් වීම ප්‍රවණතාවය වැඩි වෙනවා. නේද? ඒතකොට ඒ වගේ මේ අවශ්‍යදායක දේවල් අනිවාර්යයෙන්ම තියෙනවා. හරි. ඉතින් මේ පාරිභෝගික ආරක්ෂණය වැඩි වෙන්න හේතු වෙන කාරණාවක්. හරි බලන්න නෝට් එක බලන්න දෙවෙනි පිටුවේ පාරිභෝගික ආරක්ෂණයේ අවශ්‍යතාවය අපෙන් අහන්නේ ඇයි පාරිභෝගික ආරක්ෂණයක් ඕනේ ඇයි කියලා අහන්නේ එකක් ව්‍යාපාර ශේෂ්ත්‍රයේ තරඟකාරීත්වය වැඩි වීම නිසා හයිලයිට් කරගන්න බලන්න නෝට් එක මෙවැනි තත්ත්වයක් මත ව්‍යාපාරිකයෝ තම ලාභ කොටස වර්ධනය කරගන්න විෂමාචාර කරනවා ඒ විෂමාචාර වලට උදාහරණ දීලා තියෙනවා මිල ගණන් නියම කිරීමට සන්දානගත. ඒ කියන්නේ මිල ගණන් නියම කරන්න සන්දානගත වෙනවා කියලා කියන්නේ කට්ටියත් එක්ක එකතු වෙලා වැඩි මිලක් දානවා. භාණ්ඩ බාල කිරීම, කිරුම් මිනුම් වංචා,
නොමග යන සුළුපචාරණ මේ වගේ දේවල් කරනවා. ඉතින් වැඩිපුර ආරක්ෂාවක් ඕනේ. අනිත් එක විවෘත ආර්ථික තත්ත්වයේ මත විදේශීය භාණ්ඩ ඕන තරම් ලංකාවට එනවා බහුලව. ඒතකොට ඇත්තටම ළමයි අපිට සමානට මේ දේශීය භාණ්ඩ වලට වඩා විදේශීය භාණ්ඩ නරකයි. නමුත් අපි විදේශීය භාණ්ඩ හොඳයි කියලා ගන්න. නේ? හොඳයි කියලා ගන්නවා. ඉතින් සමානට අපි විසමාචාරවලට ලක් වෙනවා. ඒ නෑ හැම භාණ්ඩයකම ප්‍රමිතිය බලන්න රජයට බෑනේ. ඒ වගේ විකල්ප භාණ්ඩ බහුල වීම නිසා බාල භාණ්ඩ ආදේශක භාණ්ඩ නේද? එක එක දේවල් තියෙන නිසා පාරිභෝගිකයට වර්තමානයේ වැඩිපුර ආරක්ෂාවක් අනිවාර්යයෙන්ම ඕනේ. ඒවා හයිලයිට් කරගන්න. ඒ වගේම තාක්ෂණික භාණ්ඩ වෙළඳපොළට පැමිණීම නිසා ඒවා තෝරා ගැනීමේදී පාරිභෝගිකයා යම් යම් තාක්ෂණික ගැටලු වලට ලක් වෙනවා සමහරවිට තමන්ගේ තියෙන දැනුම අඩු වීම නිසා. ඒතර වෙළඳෝ තමන්ගේ හිතුමනාපෙට සිතුසේ අපිව රවට්ටනවා. ඒ කියන ඕන දෙයක් අපි පිළිගන්නවා මොකද අපි භාණ්ඩ ගැන දන්නේ නැහැ. පාරිභෝගිකගේ ක්‍රය ශක්තිය ඉහළ වීම නිසා වැඩිපුර වෙළඳපොළට යනවා වැඩිපුර විසමාචාරවලට ලක් වෙනවා. ශක්තිමත් පාරිභෝගික සංවිධානය ඒ වගේම පාරිභෝගිකගේ අධ්‍යාපනය කියන එක ගොඩක් අඩුයි. ඒ නිසා රජයට සිද්ධලා දෙනවා පාරිභෝගිකව ආරක්ෂා කරන්න. right. ඊට පස්සේ ඒකේ පළවෙනි ප්‍රශ්නය අහනවා පාරිභෝගික ආරක්ෂණයේ වැදගත්කම පැහැදිලි කරන්න කියලා. පාරිභෝගික ආරක්ෂණයේ වැදගත්කම පැහැදිලි කරන්න. හරි. දරුවනේ පාරිභෝගිකගේ පාරිභෝගික ආරක්ෂණයේ වැදගත්කම අපිට දෘෂ්ටි කෝණ දෙකකින් පැහැදිලි කරන්න පුළුවන්. පාරිභෝගික ආරක්ෂණයේ වැදගත්කම පාරිභෝගිකයන්. ඒ කියන්නේ හොඳ ආරක්ෂණයක් හොඳ පාරිභෝගික ආරක්ෂණයක් රටක ක්‍රියාත්මක වුණාම ඒකෙන් ඒ රටේ ඉන්න පාරිභෝගිකයන්ට තියෙන වැදගත්කම මොනවද? ඒ වගේම තමන්ගේ පාරිභෝගිකව ආරක්ෂා කරාම ඒකෙන් ව්‍යාපාරිකයෙකුට තියෙන වැදගත්කම මොනවද? තමන් ගාවට පාරිභෝගිකව ආරක්ෂා කරනවා. එතකොට ව්‍යාපාරිකයෙකුට වැදගත්කම මොනවද කියලා අහනවා. හරි. ඊට පස්සෙම පොඩ්ඩක් අඩුයි. පවක දෙකට බෙදන්න. හරියට මැද්දෙන් බෙදලා එක පැත්තක ලියන්න පාරිභෝගිකයාට අනිත් පැත්ත ලියන්න ව්‍යාපාරිකයාට. එක පැත්තක පාරිභෝගිකයාට අනිත් පැත්ත ව්‍යාපාරිකයාට. right. පාරිභෝගිකයට තියෙන වැදගත්කම අපි ලියමු. පළවෙනි එක. වැඩි විශ්වාසයකින් මිලදී ගත හැකි වීම. වැඩි විශ්වාසයකින් මිලදී ගත හැකි වීම. වැඩි විශ්වාසයකින් මිලදී ගත හැකි වීම. ඊළඟ ගෙවන මිලට සරිලන තෘප්තියක් ලැබීම. ගෙවන මිලට සරිලන තෘප්තියක් ලැබීම. ඊළඟ එහා පැත්තේ දිර තියෙනවා. වෙළඳ විෂමාචාර වලින් ආරක්ෂා විය හැක. වෙළඳ විෂමාචාර වලින් ආරක්ෂා විය හැක. වෙළඳ විෂමාචාර වලින් ආරක්ෂා විය හැක. ඊළඟ ඉහළ නීතිමය රැකවරණයක් ලැබීම. දැන් මොකක් හරි අවස්ථාවකදී තමන්ට නීතිමය වශයෙන් මොනවා හරි දෙයක් ඕන නම් රටේ පාරිභෝගික ආරක්ෂණය හොදන්න ඉහළ නීතිමය රැකවරණයක් ලැබෙනවා. ඉහළ නීතිමය රැකවරණයක් ලැබීම. සෞඛ්‍ය ආරක්ෂා වීම ලියුවද මන්ද අපි? සෞඛ්‍ය ආරක්ෂා වීම. ඊට පස්සේ තව සුවදායි පරිසරයක ජීවත් විය හැකි වීම. එක පාරිභෝගික ආරක්ෂණයේ එක කොටසක් තමයි පරිසරය ආරක්ෂා කරන්නේ. සුවදායි පරිසරයක ජීවත් විය හැකි වීම. right. එතකොට ව්‍යාපාරිකයට තියෙන වැදගත්කම් කීපයක් අපි ලියමු. නීතිමය ගැටලු අවම වීම. ඒ අනවශ්‍ය නඩු හබ ප්‍රමිත කඩකිරීම මුකුත් නැහැ. නීතිමය ගැටලු අවම වීම.
ඊට පස්සේ තව නීතිමය ගැටලු ආවම ඉහළ වෙළඳ පිරිවැටුමක් ලැබීම. මොකද විශ්වාසවන්තව කටයුතු කරන්න පුළුවන් ඉඳ පාරිභෝගිකයෝ අනිවාර්යයෙන්ම අපි ගාවට එනවා. ඉහළ වෙළඳ පිරිවැටුමක් ලැබීම. ඊට පස්සේ ප්‍රමිතීන් අනුගමනය කිරීමෙන් අපතයා මඩුවීම. ප්‍රමිතීන් අනුගමනය කිරීමෙන් අපතයා මඩුවීම. අපතයා මඩුවීම. ඊට පස්සේ ව්‍යාපාරික ප්‍රතිරූපය සඳහා වැදගත් වීම. හොඳ වෙලෙන්දෙක් කියලා එයාට අහගන්න පුළුවන් නේද? ව්‍යාපාරික ප්‍රතිරූපය වර්ධනය සඳහා වැදගත් වීම. ප්‍රතිරූපේ වර්ධනය සඳහා වැදගත් වී. හරි. අපි යමු ඊළඟට ප්‍රශ්න වගයක් තියෙන ප්‍රශ්න ටිකට උත්තර බලන්න. ඒකේ මොකද්ද පුතේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ පාරිභෝගිකයාට තම ආරක්ෂාව සලසා ගැනීම සඳහා විවෘතව පවතින ප්‍රධාන ක්‍රම මොනවද කියලා අහනවා. පාරිභෝගිකයෙකුට ආරක්ෂණය සලසා ගැනීමට විවෘතව පවතින ප්‍රධාන ක්‍රම මොනවද කියලා අහනවා. පාරිභෝගිකයෙක්ට ආරක්ෂාව සලස ගන්න විවෘතව පවතින ප්‍රධාන ක්‍රම. ළමයිනේ ආරක්ෂා පාරිභෝගිකයෙක් විතරක් නෙමෙයි ඕනම කෙනෙක්ට ආරක්ෂාව සලස ගන්න විවෘත වෙලා තියෙන ප්‍රධාන ක්‍රම තියෙනවා තුනක්. ඒවට කියනවා අපි ආරක්ෂණ ක්‍රම කියලා. ආරක්ෂණ ක්‍රම. එකක් තමයි ස්වයං ආරක්ෂාව. ස්වයං ආරක්ෂාව තමයි හොඳම ආරක්ෂාව. ඒ කියන්නේ මොකද්ද? තමන්ගේ අයිතිවාසිකම් වාක්‍යයෙන් පිළිබඳව දැනුවත් පාරිභෝගිකයෙක් වෙලා තමන් විසින්ම සලස ගන්න ආරක්ෂාව තමයි ස්වයං ආරක්ෂාව කියලා කියන්නේ. හරි? තමන්ම පරිස්සම් වෙනවා. දැන් ගෑන් ළමෙක්ට හොඳම ආරක්ෂාව ස්වයං ආරක්ෂාව. මොන හරි වැරද්දක් වුණාට පස්සේ ගිහලා පොලිසියට ගිහිල්ලා නේද නීතිමය ආරක්ෂාවක් ලබා ගන්න වැඩක් නැහැ. නීතිමය වශයෙන් ලබා ගන්න ආරක්ෂාවට අපි කියනවා රාජ්‍ය ආරක්ෂාව කියලා. පොලිසියට ගිහිල්ලා පැමිණිලි කළා පාරිභෝගික අධිකාරියට ගිහිල්ලා පැමිණිලි කළා ගන්න ආරක්ෂාව රාජ්‍ය ආරක්ෂාව. නැත්තම් පාරිභෝගිකව එක්තව වෙලා පාරිභෝගික මේ සමිතියක් පිටවගෙන ලබා ගන්න ආරක්ෂාවට අපි කියනවා පුතේ සංවිධානාත්මක ආරක්ෂාව කියලා. සංවිධානාත්මක ආරක්ෂාව. හැබැයි මේ මොන ආරක්ෂාවකට වඩා හොඳ එක තමයි ස්වයං ආරක්ෂාව. තමන් වැරද්දක් වෙන්න කලින් වළක්ව ගන්න පුළුවන්. දැනුවත් වෙලා වැරද්දක් වෙන්න කලින් වළක්ව ගන්න පුළුවන්. නේ? පොඩි දේවල් ගැන අපිට දැනුවත් වෙන්න පුළුවන්. දැන් කෙසල් ගෙඩි ගන්නකොට අපි දන්නවා ළමයිනේ පාරිභෝගික කිව්වම දැන් සමහර වෙලාවට අපි අපේ අම්මලා කියනවා කඩවල් වලින් කන් දෙපා ළමයිනේ කඩවල් වලින් මොන ජරාව දාන්නවත් දන්නේ නැහැ. ඔය කෑම වලට ගෙදරින් මොනවාරි හදාගෙන ගිහිල්ලා කනවල අරමේ කියලා බයිනවා. එතකොට සමහරට ගෙදරින් බත් එකක් හම්බ වෙනවා. ගෙදරින් බත් එකක් හම්බ වෙනවා. මේ බත් එක අම්මා ඉතින් සමහරට කෙසල් පොලේ කොතර ඉතින් දෙනවා. සුවඳයි. කෙසල් පොලේ තුවා සුවඳයි. ඉතින් සමහරවිට අපි මේ බත් එක ලෙව්වාම ඉතින් මේ ඒකේ දෙනවා පරිප්පු ටිකක් තියෙනවා. හාල් තියෙනවා, මේ සුදු හාල් තියෙනවා. කොළමැල්ලුමක් තියෙනවා. මාළු තියෙනවා. පපඩම් තියෙනවා. ඇතිනේ මතකයිනේ කියලා ගිලින්න එපා. කොළමැල්ලුමක් තියෙනවා, මාළු තියෙනවා, පපඩම් තියෙනවා. සුදු හාල් බත් තියෙනවා. නේද? ඒ ටිකනේ තිබ්බේ නේද? හරි. ඒතකොට අපි ඔන්න බත් කනවා. ඔන්න බත් ටිකක් අරගෙන ඒකට පරිප්පු ටිකක් දානවා. පරිප්පු තිබුණානේ. ඊට පස්සේ පොළ චුට්ටකුත් දානවා. මාළු කෑල්ලකුත් කඩලා දානවා. පපඩම් කෑල්ලකුත් කලින්ම කනවා. කාලා අර කනලා කනවා.
එහෙම කන. ලංකාවේ හාල් නිෂ්පාදනය කරනකොට ඒ හාල් වලට ආසනික් ඒ වගේම විවිධ කෘමිනාශක වල්නාශක වගේ විශාල ප්‍රමාණයක් ඒවට ගහනවා. ඒව හාල් වල අන්තර්ගත වෙලා තියෙනවා. නේ? ඊට අමතරව පරිප්පු වලට ළමයි කලරින් දානවා. පාට වෙන්නේ ඒක කලරින් වගේ දේවල් දානවා. හරි. එතකොට ඒවා ඒ පරිප්පු වල තියෙනවා. අපි ඊළඟට මේ හොද්ද උයන්න පාවිච්චි කරන කහ ඇත්තටම කහ පාට නෑ, කහ හරිනම් තැඹිලි පාට. තැඹිලි පාට තියෙන ඒවා කහ පාට වෙන පාන් පිටි මිශ්‍රණය කරලා තියෙනවා. හරි ඒවට එක එක දේවල් දානවා. 3-5 කුඩු වලට ලී කුඩු ඊටන් දාන වෙලාවල් තියෙනවා. හරි මිශ්‍ර කරලා. හොයන්න බෑ. ඉතින් ඒවෙන් තමයි මේ හොදි ටිකේම වෙලා තියෙන්නේ. ඉතින් එතකොට කොළ වගා කරනකොට සාමාන්‍යයෙන් කොළ වලට පණුව කනවා එක එක දේවල් තියෙනවා කුමිහානි කියලා. ඒ නිසා ඒවට අධික ලෙස කුමිනාශක ගහනවා. ඒකනේ මුකුණු වෙන්න කොලේ තියෙන්නේ ළමයි පත්තර කොලයක් තරම් ලොකු නෙළුම් කොලයක් වගේ ලොකුවට තියෙන මුකුණු වෙන්න කොලේක බත් එකක් බඳින්න දෙයක්. ඒ තරම් මෙල්ද කොලේ තියෙන මුකුණු වෙන්න කොල ලොකුයි. නිකන් වීලුවට සතෙක් වල නෑ ඒක. ඒවට එකකුත් අපි අර බත් එකට දාගන්න. නේ? සාමාන්‍යයෙන් මාළු වල මැස්සෝ අහනවනේ මාළු වල ඈලි වල තියෙන මාළු වල මැස්සෝ අහනව අඩුයි. මැස්ස එනවා උඩින් ඕම ගාලා යනවා. ලෑන්ඩ් කරන්නේ ප්ලේන් එකේ. ඇයි උන්ට ගහලා තියෙන්නේ මොනවද? ෆෝමලින් ගහලා තියෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඒ කියන්නේ මාළු කල් තියාගන්න විවිධ රසායන ද්‍රව්‍ය ගහලා තියෙනවා. ඒ ගෙදරින් අරන් යන බත් එක ළමයි. ගෙදරින් අරන් යන බත් එක. ඒක තමයි අපි මේ කන්නේ. මොනවද කන්නේ? ආසනික් ටිකක් දාලා, කුමිනාශක ටිකක් දාලා, කලරින් ටිකක් දාලා, ලීකුරු ටිකක් දාලා, කලර් කරපු පාන් පිටි ටිකක් දාලා, ඊට පස්සේ තව මේ ෆෝමලින් ටිකක් දාලා හොඳට මේ මානලල්ලා කන. වහ ටිකක් කන. ඒ වගේ කටවල් 20ක් විතර කන. සමහරට අම්මා අපිට ආදරෙට කෙහෙල් ගෙඩියකුත් එවලා තියෙනවා. ඒ කෙහෙල් ගෙඩියත් අපි කාලේ වෙලා අතුරු බසට කනවා. අතුරු ඒ කෙහෙල් ඉදවන්නේ මොනවා ගාලා? කාබයිඩ් ගහලා. සමහරට එතනෝල් ස්ප්‍රේ කරලා. එතනෝල් කියන රසායන ද්‍රව්‍ය ස්ප්‍රේ කරලා. ඒවා ඉදවන්නේ. ඒ කියන්නේ අපි අතුරු බසට කන්නේ කාබයිඩ් කියලා තමයි කන්නේ. ඔන්න ගෙදරින් අරන් ගියත් වෙනවද? ඒ කියන්නේ ඒ තරම්ම ජරාව කන. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ආයු කාලය කියන්නේ කෙටි වෙලා තියෙනවා. කවදාකවත් තමන් නිෂ්පාදනය කරන කුළු බඩු වලට යම් දේවල් මිශ්‍ර කරන ව්‍යාපාරිකයා හිතන්නේ තමනුත් ඒ වගේ දේවල්ට ලක් වෙනවා කියලා. මොකද එයා හදන්නේ කුළු බඩු විතරයි. නමුත් එයා බත් කනවා, කොළ කනවා. හරි එයා විලා මාළු කනවා, මස් කනවා. ඒ හැම එකටම හැමෝම වැඩේ කරන නිසා එයාට විතරක් බේරෙන්න බෑ. හරි ඒ සමස්ත ව්‍යාපාරික ප්‍රජාව කරන දේවල් ඒගොල්ලන්ටත් අනිවාර්යෙන්ම පළදෙන. ඒකයි මිනිස්සුන්ගේ ජීවිත කාලය කෙටි වෙලා තියෙන්නේ. නේ? ඉතින් ඔන්නෝම යෝයිතිලත් ඉතින් එවැනි දේවල් වලින් ආරක්ෂා වෙන්න තමයි මේ පාරිභෝගික ආරක්ෂණය කියන එක දෙන්නේ. කෙසල් ගෙඩි මිලදී ගන්නකොට අපි දැනගන්න ඕන කෙහෙල් ඇවරිය ඉදිලා තියෙනවා නම් ස්වභාවිකව අනිවාර්යෙන් ඒක නැට්ට කොළ පාට වෙන්න ඕන. කෙහෙල් ගෙඩි නැට්ට කොළ පාට. නැට්ට කොළ පාට ඉදලා තමයි ඉදිලා තියෙන්නේ. සමහර කෙසල් ඇවරි බලන්නකො. සමහර කෙසල් ඇවරි නැට්ටත් කහ පාට. ඒ කියන්නේ අනිවාර්යෙන් රසායන ද්‍රව්‍ය ගන්න තමයි ඉදලා තියෙන්නේ. ඒ වගේ පොඩි දේවල් අපි දැනගන්න ඕනේ. පොඩි දේවල් දැනගත්තාම අපිට ස්වයං ආරක්ෂාව සලස ගන්න ඕනේ. වැරද්දක් වෙන්න කලින් වලක් ගන්න ඕනේ. සංවිධානාත්මක ආරක්ෂාව කියන්නේ පාරිභෝගික ටිකක් එක්කව වෙලා පාරිභෝගික ආරක්ෂණ සමිතියක් පිටවගෙන ඒක පාරිභෝගික කටයුතු අධිකාරිය රෙජිස්ටර් කරලා ලබා ගන්න ආරක්ෂාව සංවිධානාත්මක ආරක්ෂාව. නේ? ඒක දැන් ගෑනු ළමෙක් ඉන්නවා. ඒ ගෑනු ළමයා හැම දෙයක් ගැනම දන්නවා. ලිංගික අටත්තිට්ටම් ගැන දන්නවා. මේ ඊට අමතරව මොනවාද? මේ කට්ටිය කරන විවිධ විසමාචාර මේ වැරදි දේවල් පිළිබඳ එයාට අවබෝධයක් තියෙනවා. එයා දන්නවා පරිස්සම් වෙන්න. එයා දන්නවා ආශ්‍රය කරන හොඳ කවුද නරක කවුද කියලා එයා දන්නවා. ගාමන්ට නක්කල තමයි ගාමන්ට වල 4-5 දෙනා එකට යන්නේ පාරේ සංවිධානාත්මක ආරක්ෂා. පොරේ මොනවා හරි කො කීප දෙනෙක් ඉන්න බය වෙන්න දෙයක් නැහැ. අනිත් කෑ ගහලා බේරෙන්න පුළුවන්. එකෙක් කෑ ගහනවා වගේ නෙමෙයි ගෑනු 5 දෙනෙක් විතර කෑ ගහනකොට එපා වෙනවා නේ. රාජ්‍ය ආරක්ෂාව කියලා කියන්නේ මේ රජයෙන් ලබා ගන්න ආරක්ෂාව. රජයේ නීති රීති බලාධිකාර තුලින් පාරිභෝගික අධිකාරිය, ප්‍රමිති ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය වගේ ආයතන ගොඩක් තියෙනවා. ඒවා මගින් ලබා ගන්න ආරක්ෂාව රාජ්‍ය ආරක්ෂාව. ඉතින් රාජ්‍ය ආරක්ෂාව කියන්නේ නඩුව බේරනවා කියන්නේ. නේ දැන් කෙල්ලෙක්ව දූෂණය කළාට පස්සේ ඔන්න කෙල්ලෙක් ළමයි දූෂණය වෙලා ඇඳුම් ඉරාගෙන ඉන්නවා පොලිසියට. ඇවිල්ලා කියනවා පොලිසියට කියනවා අනේ මහත්තයෝ බලන්නකො ගමේ හාමු මහත්තයා අතින් මාව දූෂණය වුණා.
හාම මහත්තයා අතින් මාව දූෂණය කරනවා පොලිස් කාර්යාලය අතින් කොහොමද ඒ වගේ දෙයක් වෙන්නේ කියලා. එයා මහත්තයා අතින් කිව්වට එයා තමයි ඒක කලේ අතින් කියලානේ කියවෙන්නේ. එහෙම කියනවා. නමුත් ඒ වෙනකොට ඒ ගෑනු කෙනා පත්තරේ ගිහිල්ලිවල දැන් අපේ සමහර මාධ්‍ය නාලිකා කොවිඩ් හැදිලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවට කොවිඩ් හැදිලා ඒ ශිෂ්‍යාව මේව වීඩියෝ කරලා වෙනම චිත්‍රපටියක් හදලා වගේ ප්‍රවෘත්ති වලට දානවා. මිනිහෙට ලෙඩක් හැදෙන එක මේ සමහරකට ප්‍රවෘත්තියක්. ශිෂ්‍යත්ව විවාහකට යන ළමයාගේ අම්මා මැරුණාම ඒක ඒගොල්ලෝ දරුවට කියන්නේ නැතුව දරුවව ශිෂ්‍යත්වයට යවලා ආපහු ඇවිල්ලා අම්මට පණිවිඩය කියනකොට අම්මා මැරිලා ඉන්න බව දැනගත්ත ළමයා දක්වන රියැක්ෂන් එක ප්‍රවෘත්ති වල දාලා ඒගොල්ලන්ගේ ප්‍රවෘත්ති මාකට් කරගන්න හදනවා. ඒ වගේ අසාධාරණයක් වෙච්ච එක පොලිසියට ගියාම ඌව පබ්ලිෂ් වෙනවා නම් ඌව අවදාකත් යන්නේ නැහැ. ඉස්සී දූෂණය වෙච්ච උන් කියන්නේ නැත්te ඒකනේ තමන්ගේ මූණෙත් දෙලි ගෑවෙනවනේ. ඉතින් හොඳම දේ තමයි ස්වයං ආරක්ෂාව කියන එක සලසගන්නේ. ස්වයං ආරක්ෂාව කියන එක සලසගන්නේ. ඒ තමයි හොඳම ආරක්ෂාව. හරි. ඔය දැන් කුලියාපිටියේ පැත්තේ ගෙදරකට පැනලා තරුණියක් තනියෙන් ඉන්න ගෙදරකට පැනලා එක්තරා පුද්ගලයෙක් ඒ තරුණිය ඇඳේ නිදාගෙන ඉන්නකොට ඇවිල්ලා ගෙලිම කාමරේට. ඇවිල්ලා කෙල්ලෝ දූෂණය කරන්න හදලා. මොකද ඒ කෙල්ල ටිකක් ෆෝවර්ඩ් බය නැති කෙල්ලෙක්. ඒක කළා දින වැඩි අරුන්ට කැමති, ඒ කියන්නේ ඒකට කැමති වගේ පෙන්නලා කැමැත්තෙන් වගේ ඉන්නවා කියලා පෙන්නලා තමන්ගේ ජීවිත අනිවාර්යෙන් මරනවා. දූෂණය කරලා මරනවා අනිවාර්යෙන්. නැත්නම් කෙල්ල ෆැමිලි කරනවා නරු අල්ලගෙන යනවනේ. කැමති වගේ පෙන්නලා මේ අර මිනිහාට ඉඹින්න දීලිවල ඒ මිනිහාගේ දිව හපලා. දිව කැඩිලා වැටෙන්නම හපලා. දුවල කැලේ කඩාගෙන දුවලා තියෙනවා. සාමාන්‍ය දිවේ කැල්ලක් ගියාට මිනිහ මැරෙන්නේ නැහැ. ඉතින් ඒ පොලිසියට කියලා පොලිසියෙන් ඇවිල්ලා දිව කැල්ලෙන් බෝතලයක දාලා හොස්පිටල් එකට දීලා අල්ලගන්න බැරි වෙන්නේ නැහැ නේද? ගමේ මිනිස්සු ටික පෝලිං කරලා දිව කොට එකව අල්ලගත්තා නම් හරිනේ නේද? ඒක හරිම සිම්පල් වැඩක්. ඉතින් ඒකෙල්ල ආරක්ෂාවනේ තමන්ගේ ආරක්ෂාව තමන් සලසගත්තා තියෙනවා. පාරිභෝගිකයට වඩා වැදගත් වෙන ස්වයං ආරක්ෂාව කියන්නේ. මෙහෙම ලියන්න. හරි බලන්න පාරිභෝගිකයට ආරක්ෂාව සලසා ගැනීමට විවෘතව පවතින ක්‍රම මොනවද කියලා අහනවා. පළවෙනි එක ලියන්න ස්වයං ආරක්ෂාව. ස්වයං ආරක්ෂාව. ඊට පස්සේ ස්වයං ආරක්ෂාව ඊට පස්සේ සංවිධානාත්මක ආරක්ෂාව. සංවිධානාත්මක ආරක්ෂාව. ඊළඟ රාජ්‍ය ආරක්ෂාව. රාජ්‍ය ආරක්ෂාව. ඔන්න ක්‍රම තුන. ඊට පස්සේ තුන්වෙනි පස්සේ අහනවා නීති රීති අනුගමනය කිරීමට අමතරව පාරිභෝගිකව ආරක්ෂා කරන්න ව්‍යාපාරිකයෙක් අනුගමනය කළ එක හොඳම ක්‍රියාමාර්ගය හා ඒ යටතේ අනුගමනය කළ හැකි දේ හතරක් නම් කරන්න. නීති රීති කියන්නේ අපි බලෙන් අනුගමනය කරන දේවල්. නීති රීති අනුගමනය කරනවා වෙනුවට අපිට පුළුවන් පාරිභෝගිකව ආරක්ෂා කරන්න වෙන ක්‍රමයක් අනුගමනය කරන්න. මොකක්ද වෙන ක්‍රම? අපේ කලින් පාඩම. මොකද අපිට පුළුවන් පාරිභෝගික ආචාර ධර්ම සංග්‍රහය කරනව වැඩ කරන්න. ඒතර අපි දන්නේම නැතුව නීතිමත් වෙනවා ආරක්ෂා වෙනවා. මෙන්න ලියන්න. පාරිභෝගික ආචාර ධර්ම සංග්‍රහයකට අනුව කටයුතු කිරීම. පාරිභෝගික ආචාර ධර්ම සංග්‍රහයකට අනුව කටයුතු කිරීම. පාරිභෝගික ආචාර ධර්ම සංග්‍රහයකට අනුව කටයුතු කිරීම. right ඒ යටතේ අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග හතරක් අහන උදාහරණ කියලා ලියන්නේ. ඒකටම උදාහරණ ගුණාත්මක භාණ්ඩ සැපයීම, ගුණාත්මක භාණ්ඩ සැපයීම, සාධාරණ මිල ගණන් අය කිරීම, සාධාරණ මිල ගණන් අය කිරීම, සාධාරණ මිල ගණන් අය කිරීම,
ඒ වගේම පාරිභෝගිකයා නොමග නොයැවීම රවට්ටන්න නැතුව ඉන්නවා කියන එක. නැත්තම් පාරිභෝගිකයන් නොරැවටීම කියලා කියන්නේ පාරිභෝගිකයන් නොරැවටීම. කිරුම් මිනුම් වංචා නොකිරීම කීපයක් ලියවනම් ඇති. කිරුම් මිනුම් වංචා නොකිරීම. right. ඊට පස්සේ අපි යමු ඊළඟ එකට. ඒකේ තියෙන්නේ පහත සඳහන් වන්නේ වෙළඳුන් විසින් පාරිභෝගික ආරක්ෂණයේ කඩවන ආකාරයට සිදු කරන විවිධ ක්‍රියාමාර්ග වලට නිදසුන්ය. ඒවා කවර වර්ගයේ විෂමාචාර වලට අයත්වේදයි නම් කරන්න. එක වර්ගවල විෂමාචාර තියෙනවනේ. පළවෙනි එක සමජාතීය වෙළඳුන් තොග සංගවා මිල ගණන් ඉහළ නැංවීම. ඒ කියන්නේ එක ජාතිය කට්ටිය කතා වෙලා ඔය ගොඩක් තරංගකාරයෝ විදිහට පේන අය ගොඩක් වෙලාවට ව්‍යාපාරිකයෝ විදිහට එකට එකතු වෙලා දින අපිට තරංගකාරයෝ විදිහට පේනවා. නමුත් උන් එකට එකතු වෙලා තමයි පාරිභෝගිකයෝ උරගෙන කන්නේ. සමහර දේශපාලඥයෝ පක්ෂ දෙකක ඉන්දියා කියලා නෑ එකම දේ තමයි කරන්නේ. ඒ කියන්නේ කවදාකවත් ඒ දෙගොල්ලෝ හොරු අල්ලන්නේ නැත්තේ. මොකද මේ දෙගොල්ලෝම හොරු කියලා දන්නවා. දෙගොල්ලෝම දන්නවා පත්තේ ණයයි විපක්ෂින් ණයයි දෙගොල්ලෝම දන්නවා දෙගොල්ලෝම හොරකම් කරනවා කියලා. ඉතින් හොරු කවදාකවත් හොරුන් අල්ලලා දෙන්නේ නෑ. මොකද කවදාද දවසක ගේ මල්ල දුන්නොත් තමන් බලයට ආවම තමන්ටත් දෙන්නේ ඒ වගේ වැඩ. හොරකම් කරන්න තු දේශපාලනයෙන් කරන්න පුළුවන් අය ඉන්නවා. හොරකම් කරනවා අනිවාර්යයෙන්. හරි. ඒක ඉතින් අල්ලගන්න බැරි විදිහට මිසු කරනවා නීතියේ තියෙන සිදුරුනේ රිංගලා නීතිය ක්‍රියාත්මක කරන අයයි නීතිය පසිඳලන අයයි ඒ වගේම මේ නීතිය සම්පාදනය කරන අයයි තුන්ගොල්ලම එකතුලා හොරකම් කරාම කොහොමද අල්ලගන්න බෑ. ඒතර ඔය සමජාතීය වෙලෙන්ද එකට එකතුලා මිල ගණන් ඉර නැංවීමට කියන්නේ මොකද්ද? මිල සන්දානගත වීම කියන. මිල වැඩි කරන මිල සන්දානගත වෙනවා. මිල සන්දානගත වීම. ඊට පස්සේ භාණ්ඩවල පරිමාව වැඩි කිරීමට වෙනත් ද්‍රව්‍ය කලවම් කිරීම. දැන් ඔය තියෙන්නේ දැන් සමහර අය කියන්නේ ගම්බිරිස් වලට ගස් ලැබුවට කලවම් කරනවා කියලා කියනවා නේද? ඒව නම් කවදාවත් කරන්නේ නැහැ. ගම්බිරිසුයි ගස් ලැබුවට හොයන්න පුළුවන්. ගම්බිරිස් වලට හොඳ ගම්බිරිස් වලට සැර අඩු පුස් වෙච්ච බාල ගම්බිරිස් කලවම් කරනවා. එහෙනම් ගම්බිරිස් කුඩු තියෙනවනේ ගම්බිරිස් කුඩු මිලදී ගැනීම ඉතාලම අවදානම්. මේකට හේතුව තමයි පුළුවන් නම් ගම්බිරිස් කෑලි මිලදී ගන්නවා. නැත්නම් ගම්බිරිස් ඇට මිලදී ගන්න ඕනේ. ඒ ඇට මිලදී ගත්තත් ඒවයි පුස් ඇට තියෙනවා දාලා. ගම්බිරිස් කුඩු කියලා කියන්නේ කුඩු කරාම අපි දන්නේ ගල් කුඩු දාලා දෙනවද කියලා. ගල් කුඩු වගේ ටිකලින් නේ අපි දන්නේ නේ. 3-5 කුඩු ගන්නකොට පාම් පිටි කවලම් කරනවා පාට කරලා. මිරිස් කුඩු වලට පාම් පිටි රතු පාට කරලා දානවා. ඉතින් කොච්චර දැම්මත් මිරිස් හැන්දක් දාන්න ඕනේ හැන්දි දෙකක් දාන්න ඕනේ. නේ ඒකට කියන්නේ භාණ්ඩ බාල කිරීම කියලා. දැන් මේ ඊයේ පෙරේද පොල් තෙල් වලට ප්‍රමිතියක් නියම කරන්න ආණ්ඩුව සූදානම් වුණා. ඉතාලම වැදගත් ඒ. මොකද අපි වෙළඳපොලෙන් ගන්න පොල් තෙල් පුතා අනිවාර්යෙන් විවිධ ඔයිල් එක කලවම් කරලා තියෙනවා. මේ ඔළුවේ ගාන තෙල් જાතියක් නම් කමන්නේ ඒත් කෙසැලෙනවා. දැන් දින පොල් තෙල් ඔළුව ගෑවොත් කෙසුත් තෙලනවා. මොකද ඒක පොල් තෙල් නෙමෙයි එක්ක ෆාම් ඔයිල් එළවලු තෙල් ඒවත් එක්ක කලවම් වෙලා තියෙන්නේ. පියෝ පොල් තෙල් හොයන්න බෑ. දැන් සුදු පොල් තෙල් කියලා ට්‍රෙන්ඩ් එකක් ආවා කාලයක් තිස්සේ සුදු පොල් තෙල් බොන්න ගත්ත මේ කන්න පාවිච්චි කරන මිනිස්සු හොඳයි කියලා කියනවා. සුදු කිව්වම ඔක්කොම හොඳයි සමහර අය නේ. ඒකෙන් තරු කට්ටිය ළමයි සුදු වෙන්නේ ඒකේ ක්‍රීම් ගන්න. ඒවා වෙන්නේ බ්ලීචින් වෙනවා. බ්ලීචින් වෙනවා කියලා කියන්නේ මේ වර්ණය නැති වෙනවා. හොඳ නෑ ඒවා. ඒ කියන්නේ සුදු පොල් තෙල් ගන්න කහ පොල් තෙල් ගන්න ඒකේ කහ පාට නැති වෙන්නේ රසායනික ද්‍රව්‍යයක් දාන්න. සම්පූර්ණ ඒකේ පාට පිච්චෙන. ඒතකොට ඒ පොල් තෙල් වල තියෙන මේ රසායනික හොඳ ගතිය ඔක්කොම නැතිලා රසායනික ගතිය තමයි තියෙන්නේ. ඔය පාරවල් වල වඩේ බදින්න එහෙම ළමයි සාමාන්‍යයෙන් නටන උෂ්ණත්වයටපත් වුණාට පස්සේ පොල් තෙල් නටන උෂ්ණත්වයටපත් වුණාට පස්සේ ඒක ආයි නිවෙනකොට ඒක ඇතුළේ රසායන ද්‍රව්‍ය හැදෙනවා. ඊයම් වගේ දේවල් ඊට පස්සේ සමහර වෙලාවට මේ ඔය මොනවද එක මිනිසුන්ට හොඳ නැති එක රසායන ද්‍රව්‍ය ඒවා හැදෙනවා. හරි. ඒවා හැදුනාම මේ ඊළඟ වතාවේ ආයි රත් කළා වඩේ ආය ආපහු බදිනකොට අර රසායන ද්‍රව්‍ය අනිවාර්යෙන් කලවම් වෙනවා. ඉතින් මේ අනිත් එක තමයි ඒ වගේ දේවල් වලට පාවිච්චි කරන්න ඕනේ මේ ටිකක් මේ ස්ටේන්ලස් ස්ටිල් වලින් හදපු මේ භාජන. නැත්තම් මේ සමහර භාජන රත් වෙනකොට ඒවැයි තියෙන අයන් මිශ්‍ර වෙනවා. යකට මිශ්‍ර වෙනවා. කාලෙත් තිස්සේ අපි පරිහරණය කරනකොට අපිට වගකොඩුව ආබාධ ඇති වෙනවා. ඉතින් ඒවට ප්‍රමිතියක් අනිවාර්යයෙන්ම ආණ්ඩුව අනුගමනය කරන්න ඕනේ. එහෙම නැතුව බෑ. ඒතර භාණ්ඩ බාල කිරීම දෙවෙනි එකට එන්නේ. තුන්වෙනි එක ප්‍රමිත මිල ගණන් ඉක්මවා ලැබ කිරීමට කියන්නේ මිල වංචා කියලා කියන්නේ මිල වංචා. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික තරාදී විද්‍යුත් වැඩසටහන් වංචනික ලෙස වෙනස් කරනවා. කිලෝ එක කිරන්න දුන්නාම ග්‍රෑම් 800ක් දැම්මාම කිලෝ එකක් වෙනවා.
ඕනතරම් පාරිභෝගික කටයුතු වල අධිකාරිය තමයි ලංකාවේ තියෙන ප්‍රධානම ආයතනය. ඒකේ නම ඕන මතක තියාගන්න ඕන බයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. දිගයි නේද? පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ඕට ඕන මේ පළවෙනි අමුතු දෙක අරගෙන මතක තියාගන්න. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වලට මේ අමුතු දෙක මතක තියාගන්න. ජීවිතේට අමතක වෙන්නේ නැහැ. ජීවිතේට අමතක වෙන්නේ. පාරිභෝගික ඒක විභාගෙ ලියන්න එපා. තාම දිගෑරලා ලියන්නේ ඒක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය. ඒගොල්ලෝ ඕනතරම් වෙනසල් වලට පැනලා සාමාන්‍ය පාරිභෝගික ඉදිරියට ඇවිල්ලා මුදලාලි මට සීනි කිලෝ එකක් දෙන්න කියලා එන මුදලාලි සීනි කිලෝ එකක් කියලා දෙනවා. දෙලා සීනි කිලෝ එක මෙහෙම අරගෙන අපි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පරීක්ෂා කණ්ඩායම කියලා ඩෙන්ටි කාඩ් එක පෙන්නනකොට මුදලාලි hina වෙගෙනම සීනතුව දෙනවා. ඒ කියන්නේ මුදලාලි දන්න මුදල් වංචාවක් කළා තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ වාහනෙන් තරාදියක් කරගෙන ඒ තරාදියට මේ ටික දාලා බලන්න. බැලුවාම ග්‍රෑම් 800යි තියෙන්නේ. අර ඒක ඉලෙක්ට්‍රොනික තරාදිය වෙනස් කරලා දෙනවා. ඉතින් සමානලාට නඩු දානවා. උසාවියේ අනිවාර්යෙන් සඳුදා දවසට පාරිභෝගික අධිකාරීන් දාපු නඩු ටික ඉස්සෙල්ලම ගන්නවා. ඒ උසාවියකට පුතාලා කවදාද දවසේ ගියොත් තේරෙයි. ඉස්සෙල්ලම උසාවියේ තෝල්කයා කියන කෙනා අර උසාවියේ නඩු කියවන කෙනා නඩුව කියවනවා. හරි. නඩු අංක 4335 පියසිරි රත්නායක එතකොට ඉන්නවා ස්වාමීනි කියලා විත්තිකෝඩු නගිනවා. එතන චෝදනාව කියවනවා. පාරිභෝගික කටයුතු වල අධිකාරී පනතේ 2-3 වගන්ති යටතේ මේ નિયમિત බරට භාණ්ඩ අලෙවි නොකිරීම තමයි වර්ධ කරුදු නිවැරදි කරුදු කියලා අහනවා. නිවැරදි කරු කිව්වොත් නඩු කියාගෙන යන්න හැකි চিරාත් කාලයක් දක්වා වර්ධ කරු කිව්වොත් එතනින් නඩු වර්ධ කරු ස්වාමීනි කියලා කියනවා. කිව්වම නඩු කාලය මොකද කරන්නේ 15000 දඩේගල යන්න කියනවා. ඒ දැයව දඩේගලක දාන කුඩුවට කවුරු යත් එක අපිට දඩේගල යනවා. නඩු කොච්චර ඉක්මනට ගන්නවද කියලා කියනවනම් හරිද? විත්ති කුඩුවට නගින්න බෑ මගේ එනකොට අහනවා. දැන් විත්ති කුඩුව තියෙන මෙතන නම් අර මගේ එනකොට අහනවා. තමා වර්ධ කරුද නිවැරදි කරුද කියලා. ඊට පස්සේ අර එනකොටම කියන්න ඕනේ වර්ධ කරු කියලා. ඒ ටග්ගාලේ යවනවා ඉක්මනට නඩු ගන්නවා. ඉතින් මිනිහා යනකොට තව එකක් චෝදනාවක් කරනවා වර්ධ කරු කියලා යනවා. ඒව තමයි යන්නේ. එයා වර්ධ කරු කියලා එමිසරේ විල විත්ති කුඩුවට නැගුවොත් එතන තව වැරද්දක් තියෙනවා. උසාවියේ කාලේ නාස්ති කිරීම කියන වැරද්ද ඒකටත් දඩ ගන්නවා. ඒ නිසා මගදීම වර්ධ කරු කියලා යනවා. ඔයාලට තේරෙනවද මං කියනද? හරි. මේ පාරිභෝගික අධිකාරියෙන් එහෙම කරනවා ළමයි. පැනලා කිරුම්බිනුම් වංචාව වෙනවා. ඒතර මොකද්ද හතරවෙනි උත්තරේ? කිරුම්බිනුම් වංචාව. පස්වෙනි එක භාණ්ඩයක නොමැති ලක්ෂණ ඇතයි ප්‍රකාශ කිරීම. අතිශෝක්තියකින් ප්‍රචාරය කිරීම. අතිශෝක්තියකින් ප්‍රචාරය කිරීම. ඔය මඟුල් කපුව එහෙම කරන්නේ. ඉටි රූපේ වගේ කියනවා. ගියාම මැටි පූසෙක් වගේ. තිබ්බදන. නේද? අතිශෝක්තියකින් ප්‍රචාරය කිරීම. මොකද අපි එන ඊළඟ වීඩියෝ එකේදී සාකච්ඡා කරමු මේකේ පිටුවංක 5 තියෙන පාරිභෝගික අයිතිවාසිකම් සහ පාරිභෝගික වගකීම් පිළිබඳව. හරි.